අද තියෙන්නේ ඊළඟ ග්‍රහලෝකයට යන්න අපේ සෞර ග්‍රහ මණ්ඩලයට එහාටත් ගිහිල්ලා අපි පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන තියෙනවා. ඒකට එච්චර දුර ඉඳන් පාලනය කරන්න බැරි හින්දා සමහරට ඒගොල්ලෝ අද මෙතනට ගියල්ලා එල්ලුවා ඉස්සෙල්ලා හිතපත් කවුද කියලා එළිවෙන එක ප්‍රශ්නයක් වෙන නිසා ඒ ඔක්කොම යටපත් කරලා තියෙනවා. එතන ඉඳන් ඊළඟ ග්‍රහලෝකයට යන්න. දැන් ඒ වගේ තමයි අපි නොදන්න දේවල් ගොඩක් හංගලා තියෙනවා. අපි ඒකට කියනවා SSP කියලා. මේගොල්ලෝ නොගිය ග්‍රහලෝකයක් අපේ සෞර ග්‍රහ මණ්ඩලේ නැති තරම්. ඔය ඒරියා 51 කියන එකට අමතරව තියෙන ලොකුම එක තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. එතකොට අපිට කියලා තියෙන ශිෂ්ටාචාරයේ ගොඩනැගුණේ එතකොට දෙවියන් වහන්සේ මේ ලෝකයේ අවුරුදු 5000කට ඉස්සෙල්ලා මැව්වා නම් ඊට ඉස්සෙල්ලා හිටපු කට්ටිය කවුද කියලා එළිවෙන එක ප්‍රශ්නයක් වෙන්න නිසා ඒ ඔක්කොම යටපත් කරලා තියෙනවා. පුතුමත් ඒකින්නේ ගුණසේකර මහත්තයා මේ හැමදේම වහලා තියෙන්නේ. දැන් මම ඒකයි කිව්වේ දැන් හඳ යනු රවුම් වස්තුවක් මේක රැයට එළිය දෙනවායි මේක පොයේ දවසට පායනවායි මේකේ හඳේ හාවෙක් ඉන්නවායි කියලා හිතන තාක් අපිට මේ රාමෝ බිඳගෙන කිසිසේත්ම යන්න බැහැනේ. බෑ. එතකොට දැන් මේ අපි දෙන්න මේ කතා කරන දේවල් අපි දෙන්න ගංජා ගහලා කතා කරනවා වගේ තමයි මිනිස්සුන්ට තේරෙන්නේ. මොකද මේ කියන්නේ මේ අවබෝධයක් නැහැනේ ගුණසේකර මහත්තයා. අපි දෙන්න එළියට වෙලා ගංජා මේ කියන්නේ කන්සර්ට් ටිකක් ගහනවා ගහලා ඒකේ ආතල් එකට මේ කතා කරනවා කියලා සමහරෙකුට හිතෙන්න පුළුවන් ඒ වගේ thinking power එකක් brain power එකක් නැති කෙනෙකුට. මොකද ඒ තරමටම අපේ ඔලු ගෙඩි වලට මේක කාවද්දලා සත්‍ය වහලා තියෙනවා. මේකට මං හිතන්නේ කොන්ක්‍රීට් තට්ටු 21ක් දාලා වහලා තියෙන්නේ. දැන් අපේ අධ්‍යාපන ක්‍රමය බැලුවොත් එහෙම අපිට පොතපතක් ලියනවා කවුරු හරි ඒ පොතපතේ තියෙන දේ තමයි ප්‍රශ්නාර්ථ පත්‍රයටත් අහන්නේ. සාමාන්‍ය දැනීමක් නෙමෙයි අහන්නේ. උගන්නපු දෙයක් කටපාඩම් කරලා ලියන්න තියෙන්නේ. ඒක තමයි අපිට අද උපාධියක් කියලා අපිට දෙන්නේ. එතකොට ඔය අපි දැන් දැනගත් අපි දේවල් හොයනකොට අපිට තේරෙනවා අපි දැනගත්ත හැම දෙයක්ම අසත්‍යයි කියලා. දැන් ඔය හඳට ගිහිල්ලා ඒගොල්ලෝ කාලයක් ඇමරිකන් හමුදා එක්ක ප්‍රංශ හමුදා ගොඩක් එක කට්ටියක් නෙමෙයි ගොඩක් අය ඔය අපිට මෙහෙ පෙවුනට රුසියාවයි ඇමරිකාවයි මේ යුද්ධ කරගන්නවා. ඒ අපිව අන්දන්නේ. ඒ ඇත්තම ඒවා ෆිල්ම්. ඒ කියන්නේ මිනිස්සුන්ට මෙහෙම දෙයක් දෙනවා ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවන්න. නමුත් ඒගොල්ලෝ එකටයි ඔක්කොම අභ්‍යවකාශයේ ගමන්ද ඔක්කොම දේවල් සොයන දේවල් අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධකම් ඔක්කොම එකට කරන්නේ. දැන් ඉන්න එක්කෙනෙක් එයාගේ නම ඇන්ඩි ක්‍රෙමර් කියලා. එයා කියනවා එයා අවුරුදු 4ක් වගේ හඳේ ඇමරිකන් හමුදා කඳවුරක ජීවත් වුණා කියලා. ඊට අමතරව තව ඉන්නවා ටෝනි රොඩ්රිග් කියලා එක්කෙනෙක්. ඔය වගේ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගිහිල්ලා ඇමරිකන් හමුදා කඳවුරු වල පිටසක්වල ජීවීන් එක්ක සුහදව කඳවුරු පිහිටෝගෙන ඊළඟ ඒ කියන්නේ හඳ තියෙන්නේ ඊළඟ ග්‍රහලෝකයට යන්න අපි හිතමු දැන් කොහේ හරි ගමනක් කරනවා අපිට ගමන් මහන්සිය නවත්තලා තව තැනකට යන්න අපි එතන ඉඳන් ගමන ආයෙ පටන් ගන්නවා. ඒ වගේ බේස් එකක් තමයි හඳ කියන්නේ. ඒ කියන්නේ අපි හිතමු අම්බලමක් කියලා. අන්න ඒ වගේ. එතන ඉඳන් ඊළඟ ග්‍රහලෝකයට යන්න. දැන් ඒ වගේ තමයි අපි නොදන්න දේවල් ගොඩක් හංගලා තියෙනවා. අපි ඒකට කියනවා SSP කියලා. SSP කියලා කියන්නේ Secret Space Program. ඒ Secret Space Program එකෙන් මේගොල්ලෝ නොගිය ග්‍රහලෝකයක් අපේ සෞර ග්‍රහ මණ්ඩලේ නැති තරම්. ඒකේ තියෙන දැන් අපි planet Mars එක ගත්තොත් එහෙම ඒකේ තියෙනවා planet Mars එකට අමතරව තව හඳවල් දෙකක්. ඒවටත් ගිහිලා තියෙනවා. ඒකේ තියෙන එකක් යුරෝපා කියලා. ඒවෙත් ගොඩක් තැන්වල ඒගොල්ලෝ ගිහිල්ලා දේවල් සොයා බලලා තියෙනවා. ඉතින් ඔය වගේ මං හිතන්නේ අපි මේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයට එහාටත් ගිහිල්ලා අපි පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන තියෙනවා. ගුණසේකර මහත්තයා මේ සඳ හැදුව එකක් නම් පිටසක්වල ජීවීන්ද මේක හදන්න ඇත්තේ? එහෙමනම් මොන වගේ පිරිසක්ද ඒගොල්ලෝ? ඊ타මත්ම තාක්ෂණික අතින් ඊ타මත්ම දියුණු කට්ටියක් තමයි ඒක හදන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු ඒගොල්ලන්ගේ පාලන මධ්‍යස්ථානයේ කියන එක
සැටර්න් කියන ග්‍රහය නම් ඒ සැටර්න් ග්‍රහය ඉඳලා ඒගොල්ලන්ට පාලනය කරන්න බැයි නම් ඒගොල්ලෝ තව මොකක් හරි තැනක් හදා ගන්න ඕනේ එතන ඉඳන් පාලනය කරන්න. පැහැදිලි. දැන් අපි හිතමු ටෙලිෆෝන් කණුවකින් කොළඹ ඉඳන් දෙන එකක් මේ හරියට එන්නේ නැහනේ සිග්නල් එකක්. ඒකින්ද අපි තැනින් තැන පිහිටවන්න ඕනේ කණු. ඒ වගේ තමයි ඒගොල්ලන්ට එච්චර දුර ඉඳන් පාලනය කරන්න බැරි හින්දා සමහරට ඒගොල්ලෝ හඳ මෙතනට ගෙනල්ලා එල්ලුවා. එල්ලලා ඒකේ මාර්ගයෙන් අපිව පාලනය කිරීමක්. ඒ කියන්නේ අපි මනස පාලනය කිරීමක් මේ මගින් කරනවා කියලා තමයි මගේ අදහස. අර 13 හෝ 14 යානාවල ගියපු අයත් යම් කිසි දෙයක් ප්‍රකාශ කරලා තියෙනවද? සඳ මත 13 ගියේ නෑ 13ට යන්න බැරි වුණා. ඒක තාක්ෂණික දෝෂයන් නිසා ආපහු ගෙන්න ගන්න වුණා ඒගොල්ලන්ට. 13 ඕකේ 11 ගියේ අයයි 14 ගිය අය තමයි වැඩිම කතා කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න පුළුවන්. මම මේ අහන අයට කියන්නේ ගිහිල්ලා අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න පුළුවන්. ඇපොලෝ 20 ගමනේදී ඒගොල්ලන්ට හම්බෙච්ච දේවල්. ඇපොලෝ 20 හැබැයි කිසිම විදිහකින් ඔෆිෂියලි සඳහනක් නැහැ. ඇපොලෝ මං හිතන්නේ 16 ද කොයිද ඉවරුනේ 17න් ඉවරුනේ. ඊට පස්සේ ගියේ වගේ කිසිම සඳහනක් නැහැ. නමුත් අන්තර්ජාලයේ සැරින් සැරේට මතුවෙනවා ඇපොලෝ 20 පින්තූර. ඇපොලෝ 20 ගත්ත පින්තූරයකදී ඒගොල්ලන්ට හම්බ වෙනවා යානාවක්, කඩම් වැටිච්ච යානාවක්. අපේ විදිහ එකක් නෙමෙයි නිකන් සුරුට්ටුවක් වගේ විශාල දිය යානාවක්. ඒක ඇතුළට ගිහිල්ලා බලපුවාම ඒකේ හිටියා ගෑනු කෙනෙක්. අපි කියනවා මූන් මොනා ලීසා කියලා. ඒ කතාව තියෙන්නේ අපිට පස්සේ තමයි ගොඩක් පසු කාලයක එළියුනේ ඒ මූන් මොනා ලීසාව ඇමරිකාවට ගෙනාවා කියලා. මම ඒක දන්නේ නැහැ. මට ඒක තහවුරු කරලා හරියටම 100%කින් කියන්න බෑ. නමුත් අන්තර්ජාලයට ගිහිල්ලා බලපුවම ඕගලන්ට මූන් මොනා ලීසා කිව්වහම ඕගලන්ට පෙනෙයි ඇස් වලට මෙහෙම කූරු දෙකක් දාලා නහය සම්පූර්ණ ජීව කියන්නේ මේ දැන් මැරිච්ච කෙනෙක් වගේ. යාගේ විදිය අපේ පාට හැමක් තියෙන කළුත් නෙමෙයි සුදුත් නෙමෙයි සාමාන්‍ය ගෑනු කෙනෙක්. ඒක ඔක්කොම හම්බෙලා තියෙනවා. ඒවා හම්බෙලා තියෙනවා. දැනට මම හිතන්නේ ඇමරිකාවේ කොහේ හරි ඒගොල්ලෝ පරීක්ෂණ කරන මොකක් හරි තත්ත්වයක ඇති. එහෙම නැත්නම් ඒවා ඒගොල්ලෝ දැනටමත් ඔක්කොම දේවල් සොයාගෙනත් ඇති. අපි නොදන්න ගොඩාක් දේවල් අපි නොදැනගෙන හිටියයි කියලා ඉවරලා කියන්න බෑ ඒවා බොරු කියලා. ඕගලන්ට හැමතැනම ගිහලා තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ තොරතුරු වල තියෙනවා නිතර ගවේෂණ කරන කෙනෙකුට හොයාගන්න පුළුවන් ඒ තොරතුරු ඔක්කොම. ඒක තමයි. ඔබ මේවා දන්නේ නැත්නම් ඔබ බොරු කියලා කියනවා නම් ඒක ඔබේ බුද්ධි මට්ටමේ හීනමානයක්. පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ලොකු ප්‍රශ්නයක්. ඔබේ ඔලු ගෙඩිය හා මොලේ සම්බන්ධයෙන් සහ ඔබ හිතන පතන විදිය සම්බන්ධයෙන්. ඒ නිසා ඔබ ඒක වෙනස් කරගන්න වහම අපි හැමදාම ඔබට යෝජනා කරේ අලුතෙන් හිතන්න, රාමු බින්දලා හිතන්න. රාමු බින්දලා අලුතෙන් හිතුවොත් සිද්ධාර්ථ කුමාරයා රාමු බින්දලා අලුතෙන් හිතුවේ. ඒ නිසා තමයි බව උදුරා දැම්මේ. ඔබටත් එහෙම හිතුවොත් ඔබටත් හුඟක් දේවල් මනසින් කරන්න පුළුවන් වෙයි. ගුණසේකර මහත්තයා එතකොට හදේ ජීවින් ඉන්නවා ඔබ කියන්නේ. ඉන්නවා. ඔයගලන්ට ගිහිල්ලා මම මේ කියන කෙනාගේ එයාගේ නම රොජර් ලියා කියලා. එයා තමයි දැන් මේ බොහොම ටික කාලයකට ඉස්සෙල්ලා එයා මැරුණා. මැරෙන්න ඉස්සෙල්ලා එයා පොත් ලියලා තියෙනවා, ගොඩාක් දේවල් කරලා තියෙනවා. එයා තමයි 2004 වෙනකම් මගේ මතක හැටියට මේ ජෙට් එකකින් වැඩිම උඩක් ගිය ගුවන් නියමුවා. එයා CIA එකේ හිටපු ගුවන් නියමුවෙක්. එතකොට සාමාන්‍ය හමුදාවේ හිටිය ගුවන් නියමුවෙක්. එයාට ලැබිච්ච තොරතුරු පින්තූර වල පේන්න තියෙනවා හඳේ ලොකු ජීවීන් ප්‍රමාණයක් ඉන්නවා කියලා. එයා කියන විදිහට සාමාන්‍ය මිලියන් ගාණක් මිනිස්සු හඳේ පදිංචි. මිලියන් ගාණක්. මිනිස්සු. ඒ කියන්නේ අපි වගේ මිනිස්සු, ඒ කියන්නේ පෘථිවියෙන් ගිය මිනිස්සු. එතකොට වෙන ඒ කියන්නේ එයා කියන විදිහට හියුමන්ස්ලා කියලා එයා කියන්නේ කෙලින්ම. ඊට අමතරව තව වෙනම කැම්ප් තියෙනවා. ඒවයේ පිටසක්වල ජීවීන්
ඒ කැම්ප් ගහගෙන එතන ඉන්නවා කියලා කියනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. එයාගේ නම රොජර් ලිය. හියුමන් බොඩි එකක් තියෙන පිටසක් වල ජීවීන් වෙන්න බයිද ඒ අය? මේක සම්පූර්ණ මෙයා කියන විදිහට එයාට ලැබිච්ච තොරතුරු හැටියට ඔක්කොම අපි පෘථුවියෙන් ගිය ජීවීන්. පෘථුවියෙන් ගිය ජීවීන්. දැන් ගුණසේකර මහත්තයා කවුද මේ පෘථුවියෙන් දැන් ජීවීන් කියන්නේ මිනිස්සුනේ. ඔව්. කවුද මේ මිනිස්සු පැහැර ගැනීමක්ද ආරාධනාවකින් ගිහිල්ලාද නැත්නම් කැමැත්තෙන් සෝ කැමැත්තෙන් ගිහිල්ලාද? නෑ ඒකට තාක්ෂණ තියෙනවා අපි ඒකට කියනවා ටෙලිපෝර්ටේෂන් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා සාමාන්‍ය ඒක ලිෆ්ට් එකක් වගේ කියලා කියන්නේ සාමාන්‍ය ලොකු ලිෆ්ට් එකක්. ඒක සම්පූර්ණයෙන්ම විද්‍යුත් තාක්ෂණය මගින් ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක ඇතුළට කට්ටිය නග්ගලා ගොඩක් දාන්න බෑ කියලා එයා කියන විදිහට එකට දාලා ඒක චුම්බක ක්ෂේත්‍රයක් කරා යවනවා. ඒ චුම්බක ක්ෂේත්‍රය ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කොච්චර චුම්බක ක්ෂේත්‍රයක් දෙනවද ඒක කොතනටද යන්න ඕනේ කියලා. අපි ඒකට කියනවා ටෙලිපෝර්ටේෂන් කියලා. ඒක ඉවලෙම තප්පර ගානකදී ඒ කියන්නේ මිනිත්තු ගානකදී හඳේ කෙලින්ම එනවා. හදට එනවා. හදට යනවා. ඒ පෘථිවියේ ඉඳලා. පෘථිවියේ ඉඳලා. ඕනම තැනකට යවන්න පුළුවන්. ඒව පාවෙන පිරිසි වගේද? නෑ. ලිෆ්ට් එකක් වගේ. එතකොට ඒවා යවන්න යම් කිසි පෘථිවි තලයේ යම් කිසි තැන් තියෙන තැන් තියෙනවා. ඉන්නකෝ දැන් ලිෆ්ට් එකක් ගොඩනැගිල්ලක ඉඳලා විදුලි සෝපානයක් යවන්න යම් කිසි තැනක් තියෙනවනේ. මොකද හැමතැනම මේක සකබමරයක් වගේ විදුලි සෝපානට යන්න බැහැනේ. ගුණසේකර මහත්තයා. පඩිපෙලක් වුණත් දාන තැනක් තියෙනවා. ලිෆ්ට් එකක් වුණත් දාන තැනක් තියෙනවා. ලිෆ්ට් එකට යනවා නම් එතින් ඇවිල්ලා ලිෆ්ට් එකට යන්න. එතකොට මේ ඔබ මේ කියන මේ තාක්ෂණයෙන් පාවිච්චි කරන විදුලි සෝපානයට සමාන යම් කිසි තාක්ෂණික ක්‍රමවේදය යවන මේ පෘථිවියේ තැන් තියෙනවද? තියෙනවා. ගොඩක් තියෙනවා. එක තැනක් නෙමෙයි. ඒව ඔක්කොම රහසිගතයි. ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. එයාගේ නම බෂියාගෝ කියලා. ඇන්ඩ්‍රු ඩි බෂියාගෝ. ඇන්ඩ්‍රු ඩි බෂියාගෝගේ කතාවේ එයා 1972 තමයි පළවෙනිටම එයාගේ තාත්තා මිලිටරි එකේ හිටපු හමුදාවේ හිටපු ලොකු තනතුරක් දරපු කෙනෙක්. එයාව දවසක් තාත්තා ඇවිල්ලා එයාට කියනවා මේ ඔයාව මට ගමනක් එක්ක යන්න තියෙනවා යන් කියලා. එතකොට එයාගේ වයස අවුරුදු 10යි. 71. එයාව එක්කන් යනවා. එයා එක්කන් ගිහිල්ලා එයාව පුහුණු කරනවා ඒ තාක්ෂණයේ මගින් වෙන ග්‍රහ ලෝකයකට යන්න. ඒකට එයා මුලින්ම පුහුණුව දීලා තියෙන්නේ අපි ඒකට කියනවා මොන්ටුක් චෙයා කියලා. ඒ කියන්නේ පුටුවක වාඩි කරවලා ඒක තමයි පළවෙනිට මේගොල්ලෝ අත්හදා බලපු එක මොන්ටුක් චෙයා කියලා. ඒ මොන්ටුක් චෙයා කෙනෙක්ෙදී යා පුටුවේ වාඩි කරලා චුම්බක ක්ෂේත්‍රයක් කරා යව ඒ පුටුව තියෙන තැනට චුම්බක ක්ෂේත්‍රයක් ඇතුල් කරනවා. ඇතුල් කරපුවාම ඒ දෙන චුම්බක ක්ෂේත්‍රයේ බලය අනුව යාව වෙන තැනකට යවන්න පුළුවන්. ඒක ලිෆ්ට් එකක් වගේ නෙමෙයි, සෝපානයක් වගේ නෙමෙයි. ඒගොල්ලෝ පළවෙනිම කරපු පරීක්ෂණය. එතෙන්දී එක දෙයක් වෙලා තියෙනවා ඔය පළවෙනිටම පරීක්ෂණ කරපු ළමයි ගොඩක් මැරලා තියෙනවා. ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ගොඩක් ළමයි. සමහර අයගේ අතපය නැති වෙලා තියෙනවා. සමහර අය ඇලිලා තියෙනවා පුටු වලටම ගැලවෙන්නේ නැති වෙන්න. ඉතින් ඒ පාවිච්චි කරලා තියෙන හුඟක් වෙලාවට ඔය දකුණු ඇමරිකාවේ පාරේ ඉන්න ළමයි අපි කියනවා ස්ට්‍රීට් චිල්ඩ්‍රන් කියලා. ඒගොල්ලන්ව තමයි මේගොල්ලෝ අරගෙන ඉවරලා දෙමව්පිය කවුරුත් කෙනෙක් ප්‍රශ්න අහන්නේ නැහැ. ඒගොල්ලන්ව ගෙනල්ලා තමයි පළවෙනියට පරීක්ෂණ මට්ටමේ කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේගොල්ලන්ව ගෙනෙන් තියෙන්නේ මේ සාමාන්‍ය සාර්ථකත්වයක් දැක්කාම පස්සේ තමයි ඇමරිකන් ළමයින්ව ගෙනහිලා තියෙන්නේ. දැන් එතකොට ඔබතුමාට යම් හෙලිකිරීමක් කරන්න පුළුවන්ද ඔය ස්ථාන මේ රටේ තියෙනවද කියලා? ඒක මම දන්නේ නැහැ. මම දන්නවා දියුණු කියන රටවල් වල තියෙනවා. දියුණුයි කියන රටවල. දියුණුයි කියන රටවල. කියන්නේ භෞතික සහ ආර්ථික දියුණුව තියෙන රටවල දෙකම. දැන් මම හොඳටම දන්නවා ඇමරිකාව කියන රටේ තියෙනවා. පස්සේ මේ ළඟදී එක්කෙනෙක් එළියට ඇවිල්ලා එයාගේ තොරතුරු එලි කරපුවාම අපි දැනගත්තා ප්‍රංශි තියෙනවා කියලා. ජර්මනි තියෙන්න ඕනේ. මොකද ජර්මනි ගොඩක් තාක්ෂණිකතින් රහසිගතව තාමත්ම දියුණු තැනක ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක දැඩි සම්බන්ධයක් ජර්මනිය තියෙනවද? ඔව්. ඇමරිකාවට වඩා වැඩි. මේ ලෝකේ දන්නේ නැහැ ඒක. ගොඩක් අය දන්නේ නැහැ. ඒකට හේතුව තමයි ජර්මනිය
මෙච්චර බලවත් වෙන්න හේතුව තමයි දෙවන ලෝක යුද්ධයේදී දෙවන ලෝක යුද්ධයේ අවසානයේ අපි කියනවා ජර්මනිය යටත් වුණා කියලා. 1945 ජර්මනිය යටත් වුණා. ජර්මනිය යටත් වුණාට නාසි කියන සංවිධානය යටත් වුණේ නැහැ. නාසි කියන සංවිධානය එක එක රටවල් වලට විසිරලා ගියා. ඒකේ හිටපු අපි කියනවා සයන්ටිස්ට්ලා, ටෙක්නීෂියන්ස්ලා, රුසියාවට ගියා කොටසක්, ප්‍රංශයට ආව කොටසක්, එංගලන්තයට ගියා කොටසක්, වැඩිම කොටස ඥානවන්තම කියන්නේ ගොඩාක් දේවල් කරන්න දක්ෂම කොටස ඇමරිකාවට ගියා. ඒගොල්ලෝ 600ක් ජර්මන් නාසි හමුදාවේ නාසි එක ක්‍රියාකාරයන් වල නියැල වෙලා හිටපු අය එහෙට ගියා. අපි ඒකට කියනවා පේපර් ක්ලිප් ප්‍රෝග්‍රෑම් එක කියලා. ඒකෙදි තමයි ඔය ජෝසප් මැන්ගෙල් ඒ වගේ කට්ටිය ඔක්කොම ජෝසප් මැන්ගෙල් විතරක් නෙමෙයි වර්නර් බ්‍රවුන් ඇපොලෝ ප්‍රෝග්‍රෑම් එක ඉස්සලාම V6 කියන රොකට්ටුව නිර්මාණය කරපු එක්කෙනා. එතකොට ඕෆන්හයිමර් ඒ වගේ කට්ටිය ඔක්කොමගේ ඕෆන්හයිමර් තමයි න්‍යෂ්ටික බෝම්බය නිපදවපු කෙනා. ඒකට අපි කියනවා මැන්හැටන් ප්‍රොජෙක්ට් කියලා. ඒ බෝම්බේ තමයි ජපානයේට හිරෝෂිමාවටත් නාගසකි වලටත් දැම්ම බෝම්බේ. දැන් ඔයගලන්ට තේරෙනවා කවුද පැහැදිලි බලවත් කට්ටිය කියලා. දැන් එතකොට ওই රටවල තියෙන ওই යන ස්ථාන වලින් ගුණසේකර මහත්තයා ඒ රටවල ඉන්න මිනිස්සුන්ට ඒ ස්ථාන වහලද තියෙන ඒව බලන්න කරන්න යන්න සහ ඒ කියන්නේ ඒ තැන් පිළිබඳ කිසිම අවබෝධයක් ඒ රටේ ඉන්න ඇමරිකාවේ තියෙනවා නම් ඇමරිකාවේ මිනිස්සු මේක දැනගන්න එපා. එහෙම දැනුවත් වීමක් නැද්ද? මිනිස්සු දැනුවත් වීමක් මං හිතන්නේ තියෙනවා කියලා. අපි හිතමු ලොකු ගොඩනැගිල්ලක් තියෙනවා. ඒකේ තියෙනවා සෝපා අපි කියන්නේ ලිෆ්ට් කියලා. සෝපාන කීපයක් තියෙනවා කියලා දොරවල් ගොඩාක් තියෙනවා. 10ක් විතර තියෙනවා ලොකු බිල්ඩින් එකක. එකක් වහලා තියෙනවා. ටේප් එකක් ගහලා ඒකට නගින්න එපා කැඩිලා කියලා. කවුරුත් හිතන්නේ නැහැ ඒක මොකද්ද කියලා. ඒ වගේ ගොඩක් මිනිස්සු ගැවසෙන තැන්වල තියෙනවා. කවුරුත් දන්නේ නැහැ. ඒක කවුරු හරි කෙනෙක් ආව ඇරියා ඒක දැම්මා ගියා. පුදුම ලෝකයක් නෙමේක. ගුණසේකර මහත්තයා ඇයි මේවා මේ මිනිස්සුන්ට වහන්නේ? මිනිසුන්ට වහන්නේ විශේෂයෙන්ම ආර්ථික හේතුන් මත. ආර්ථික හේතුන් කියන්නේ අපේ පෘථිවියේ ආර්ථික මට්ටමින් බලපුවාම යම් කොටසක් තමයි මුළු ලෝකෙම ආර්ථිකය පාලනය කරන්නේ. අපි ඒක සාකච්ඡාවක් විදිහට ගන්නවා වෙනම. ඒ ආර්ථිකය පාලනය කරන අයටයි මේ දේවල් එළියට දෙන්න අවශ්‍ය නැත්තේ. ඔබ වෙනනම් ලෝකේ තව කී දෙනෙක් ඇද්ද? ගොඩක් ඉන්නවා. 100ක් නැහැ. ඊට වැඩි වෙන්න පුළුවන්. මොකද මම ගොඩක් තොරතුරු ගන්නේ වෙන අයගෙන්. මොකද මම කිසිම විදිහකින් මට ඔය කියන ඩිප්ලෝමා එකක්වත් මගේ කිසිම වෙන අධ්‍යාපනික සුදුසුකම් කිසි දෙයක් නැහැ. අපි ඕන කෙනෙකුට අපි හොයනවා නම් ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. ඒකට තියෙන්න ඕනේ තමුන්ගේ ආසාව කැමැත්ත ඒකට කැපවීම වේලාව යොදන එක විතරයි. ආසාව කැමැත්ත කැපවීම සහ වේලාව යොදලා ඔබට පුළුවන් බොහෝ දේ කරන්න. ආසාව නැත්තම් කැමැත්තක් නැත්තම් වේලාව යොදන්න නැත්තම් ඒ සම්බන්ධයෙන් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැත්තම් ඔබට කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. සිදුහත් කුමාරයාටත් ආසාව තිබ්බා, කැමැත්ත තිබ්බා, සොයාගත්තා, කාලය දෙව්වා, හම්බුණා. මා සිදුහත් කුමාරයාගේ උදාහරණය ගත්තේ මේ සාකච්ඡාවේ අවස්ථා දෙකකදීම ඒ නිසා. මොකද මේ සාකච්ඡා ගුණසේකර මහත්තයා මේක නිකන් හිස් මනසින් බලන කෙනෙකුට මම යලිත් කියන්නේ අපි දෙන්න කන්සවුරක් ගහලා කරපු සාකච්ඡාවක් වෙනවා ස්ථිරම. ඒ නිසා ඒක මගාරන් අරින්නයි අපි මේව කතා කරන්නේ බුද්ධිමත් මිනිස්සුන්ට. හිතන්න පුළුවන් මිනිස්සුන්ට. ඒ නිසා තමයි මම යලිත් මේ කතාව පැහැදිලි කර කියන්නේ. රයිට්. දැන් ඔබතුමා අවසානෙට කියන්නේ ඊට පැහැදිලි ලෙසම අපි මේ පොය දවසට පුංචි උන්ට අත් දෙක එකතු කරලා වන්දන හඳේ ජීවින් ඉන්නවා. ඒ ජීවින් මිනිස්සු. ඔව්. මිනිස්සු විතරක් නෙමෙයි පිටසක්වල ජීවිනුත් ඉන්නවා. අනිත් ඒ විශේෂ මතක තියාගන්න ඕනේ අපි හැමතිස්සෙම පිටසක්වල ජීවීන් කිව්වම අපිට පේන දේ තමයි අර නිකන් උල් වෙච්ච ඇස් දෙකක් තියෙන. ඔව්. කොණ්ඩේ මුකුත්ම නැති
අත් දිග බොහොම කෙට්ටු කෙසඟ අඩි 5ක් විතර වගේ උස මිනිහෙක්ව තමයි අපිට දීලා තියෙන්නේ. ඔව්. ඒක ඒගොල්ලන්ගේ වාසියට දීපු දෙයක්. නමුත් පිටසක් වල ජීවින්න අපි වගේම අපිට ඩි පාට වෙනස්. එහෙම නැත්නම් කොණ්ඩේ වෙනස්. ඒගොල්ලන්ට අපිට වැඩි ගොඩක් ඥානෙ තියෙනවා. ඒ වගේ ගොඩක් ඉන්න පුළුවන්. මේ පෘථුවිත් අපි අතරෙත් ජීවත් වෙනවා. ඒගොල්ලන්ට ඕමනා නම් පාට වෙනස් කරගන්න පුළුවන් ඕනම වෙලාවක. අපි ඒකට කියනවා shape shifting කියලා. ඒ වගේ අපි අතරට ඇවිල්ලා ඉඳලා යන්නත් පුළුවන්. අපි නොදැනුවත් ඒගොල්ලන්ට යම්කිසි දෙයක් හොයාගන්න ඕන නම් මිනිස්සු අතර ඉඳලා ඉවරලා කොහොමද මේ මිනිස්සුන්ගේ හැසිරීම කියලා හොයාගන්න ඕන නම් මොඩියෝ වගේ ඇවිල්ලා අපි අතර ඉඳලා අපි ගැන ගොඩාක් තොරතුරු අරගෙන යන්නත් පුළුවන්. ඒක අමතක කරන්න එපා. ඒක භයානක හෙළිදරව්වක්. භයානක හෙළිදරව්වකුත් නෙමෙයි. මොකද අපි හුඟක් වෙලාවට හිතන්නේ පිටසක් වල ජීවීන් කිව්වම අර තිබිච්ච පින්තූර විතරයි. අපි එතනින් එහාට කිසි දෙයක් දන්නේ නැහැ. අනිත් ඒ මතක තියාගන්න ඕනේ ඔය පිටසක් වල ජීවීන් කිව්වහම අපේ විදිහ විතරක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ අපි කියනවා ස්පයිඩර් බීන් කියලා. ඒ කියන්නේ මකුළුව වගේ ජීවීන් ඉන්නවා. කූඹි වගේ ජීවීන් ඉන්නවා. කවුද? කූඹි. කූඹි වගේ. ඊළඟට මැන්ටිස් කියලා වන්දෝ වගේ ජීවීන් ඉන්නවා. ඒ කියන්නේ අපිට වැඩි ගොඩාක් තාක්ෂණික අතින් ඉතාමත්ම ඉහළ ජීවීන් ඒගොල්ලෝ. එතකොට එලිෆන්ට් බීන් කියලා ඉන්නවා. කැට්ස් බීන් කියලා ඉන්නවා. ඇත්තටම බැලුවොත් එහෙනම් පෘථිවියේ ඉන්න සත්ව කොටස් වලින් ගොඩාක් ජීවීන් වෙන පිටසක් වල ජීවත් වෙනවා. ගොඩාක් ඥානවන්ත විදියට සමහර විට මේකේ ගෙනල්ලා ඉවරලා ඒගොල්ලෝ ඒ විදිහට දේවල් මෙහිත් ගොඩ නැගුවද කියන එක සැකයක් තියෙනවා. ඒ කියන්නේ මේ භූමියේ ඉන්න මේ පෘථිවි නම් වූ භූමියේ ඉන්න සත්තුන්ගේ හැඩයගත්ත පිරිසක් පිටසක් වල ඉන්නවා. ගුණසේකර මහත්තයා දැන් ඔබ කිව්වනේ ලංකාවේ එහෙම තැනක් තියෙනවද කියලා දන්නේ නැහැ කියලා. ඔබතුමා මේක සංගවනවද ඇත්තටම දන්නේ නැද්ද? මම ඒක තැනක් දැනට මම දැනුවත් එහෙම ඒ කාලේ අපි ඒකට කියනවා ඒගොල්ලෝ ගාව තාක්ෂණය තිබුණා නම් ඒ තාක්ෂණයෙන් ගියේ අපි ඒකට ඒ කාලේ කිව්ව වචනේ තමයි වෝම් හෝල් කියලා. කියන්නේ හරියට නිකන් අපි බැලුවොත් එහෙම දැන් අපි කඳුරට යන කෝච්චියේ නැග්ගාම අපි බින්ගවල් ගොඩාක් පහු කරගෙන යනවා බදුල්ලට යනකම්. ඒ මොකද අපි කන්ද නැගලා ආපහු බහින්න නැතුව ගමන කෙටි කරගන්න. ඒකට වෝම් හෝල් කියන එකත් අපි අභ්‍යවකාශයේ ගමන් කරද්දී ගොඩක් වෙලාවට අපි ඒකට කියනවා ක්වොන්ටම් ටනලින් කියලා. ඒ කියන්නේ ටනල් එකක් හදලා බිංගයක් හදලා අපි බිංගය හරහා යන්නේ. මෙහෙම යන්නේ නැතුව. ඉතින් එතකොට අපිට ගමන ගොඩක් කෙටි කරන්න පුළුවන්. ඒ වගේ තාක්ෂණයක් එදත් තිබුණා මම නම් හිතන්නේ අදත් තියෙනවා. අපි ඒකින්ද ගොඩක් ලොකු ගමන් යන්නේ නොකියා. නොකිය යන්නේ. නොකියා. දැන් මේ සඳ ඒගොල්ලන්ට ඕන නම් අයින් කරන්නත් පුළුවන්ද? පුළුවන්. අයින් කරන්නේ නැත්තේ ඇයි වගේ මෝඩ ප්‍රශ්නයක් මට නැගුණා. අයින් කරන්නේ නැත්තේ මිනිස්සුන්ව පාලනය කිරීම නැතුව යනවා හඳ අයින් කරුවොත්. මොකද? මිනිස්සුන්ව පාලනය කරන එක නැතුව යනවා හඳ අයින් කරුවොත්. ඒ කියන්නේ සම්පූර්ණ ක්‍රමය වෙනස් වෙනවා. ඒ කියන්නේ පෘථුවියේ ඉන්න මිනිස්සු පාලනය. පෘථුවියේ ඉන්න. ඒ කියන්නේ ජීවය සම්පූර්ණ ජීවය වෙනස් වෙනවා. ඒගොල්ලෝ එතන ඉඳලා පහළ ඉන්න අපව පාලනය කරනවා. ඒ විතරක් නෙවෙයි එතන ඉඳලා වෙන තැන් වලට ලින්ක්ස් හදාගෙන ඒ තැන් වලට ගමන් කරනවා. ඒ වගේම තමයි ප්ලැනට් මාස් කියන එක. ඒකත් ඒකනම් මම හිතන්නේ හදට වැඩි ගොඩක් ජීවින් ජීවත් වෙනවා. ඔයගලන්ට මම අර ඉස්සෙල්ලා කියපු නම් වලින් ගිහිලා හොයලා බලන්න පුළුවන්. රැන්ඩි ක්‍රමර් කියන එක්කෙනා, ටෝනි රොඩ්රිග්, ඇන්ඩ්‍රු ඩිබාෂියාගෝ, එතකොට රාල්ෆ් මට යාගේ නම මතක නැහැ හරියටම ගොඩක් අය ඉන්නවා. ප්ලැනට් මාස් එකට ගිහිල්ලා ඉවරලා ජීවත් වෙච්ච අවුරුදු රැන්ඩි ක්‍රමර් ජීවත් වෙලා තියෙන අවුරුදු 17ක්. රොඩ්රිග් කියන එක්කෙනා අවුරුදු 12ක්. බැෂියාගෝ දෙපාරක් ගිහිල්ලා තියෙනවා ප්ලැනට් මාස් එකට.
එයා කියන්නේ අහස නිල් පාටයි හුස්ම ගන්න පුළුවන් වැඩි හරියක් ජීවින් ජීවත් වෙන පොළොව යට ටනල් වල. ඉතින් ඒ වගේ අපි ඒකින් තමයි NASA එකෙන් බය නැතුව රෝවර් අරවමයා කියලා ගිහිල්ලා පින්තූර ගෙනත් දෙන්නේ. මොකද උඩ ජීවින් නැහැ. උඩ ඕන දෙයක් පෙන්වුවේ හැකි. ඔක්කොම ඉන්නේ ඔක්කොම පොළොව යට ඉන්නේ. ඒ කියන්නේ මාසේ පොළොව යට. පොළොව යට. භූගත ජීවීන් හැටියට තමයි ජීවත් වෙන්නේ. මේවා නොදන්න මිනිස්සු අපිට hina වෙන එක පිළිබඳ අපිට වෛරයක් නැහැ, වේදනාවක් නැහැ. අපිට මේ මිනිස්සු ගැන දුකක් හෝ කනගාටුවක් විතරයි තියෙන ගුණසේකර මහත්තයා. අපි ඔබතුමාලා වගේ අය හොයාගෙන මේවා කතා කරන්නේ මිනිස්සුන්ට දැනුවත් වෙන්න. දැනුවත් වෙන එවුන් දැනුවත් වෙයව් නැති එවුන් නිකන් හිටපියව්. අපිට වෙන කියන්න දෙයක් නැහැ. මම අවසානයේ කියන්න ඉස්සෙල්ලා දැන් මේ අපේ රටේ ගොඩක් අය ඕස්ට්‍රේලියාව වගේ රටවලට ගිහිල්ලා තිනවා. යන්න පොරකනවා. ඒ ඕස්ට්‍රේලියාව කියන රටේ ඒගොල්ලන්ට ගිහිල්ලා හොයලා බලන්න කියන්නේ භූගත අපි කියනවා කැම්ප් කියලා හමුදා කඳවුරු ඕස්ට්‍රේලියාවේ තියෙන විශාලම එකක් ලෝකෙ දෙවනි වගේ ලොකුම එක ඔය ඒරියා 51 කියන එකට අමතරව තියෙන ලොකුම එක තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒකට කියනවා පයින් ගැප් කියලා. PINE GAP පයින් ගැප්. ඒකේ සාමාන්‍යයෙන් කතාවක් තියෙන මට ඒක 100ක් විශ්වාසගතව කියන්න බෑ. තට්ටු 50ක් 60ක් විතර වගේ පොළොව යට තියෙන විදිහක් තමයි තියෙන්නේ. කතාව ඉවරයිද? සඳ ගැන කතාව ඉවරයිද? සඳ ගැන උට වෙඩි කියන්න විශේෂම දෙයක් නැහැ දැනට. නිකන් කියලා අපි නිකන් ටින්කරි ගා ගන්න ඕනේ නැහැ. ඕනේ නැහැ. දැන් මොකද සඳ ගැන අපි ගොඩක් විස්තරයක් කිව්වා. ඒක කෘතිම මේ වස්තුවක් කියලා. ඉතින් ඒක ගැන ගොඩක් කාරණා තියෙනවා. ඕගලන්ට ගිහිල්ලා අන්තර්ජාලය හොයලා බලන්න පුළුවන්. හඳ කියන්නේ මොකක්ද කියලා. අපි ඒකට කියනවා මූන් මේට්‍රික්ස් කියලා. ඒ කියන්නේ හඳ නැත්තම් ජීවය පෘථිවිය ඇති වෙන්නේ නැහැ. මේ තියෙන තත්ත්වෙන් තියාගන්න බෑ. ගොම් ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ. අන්තර්ජාලයේ තියෙන බොරුනේ ඕවා කවුද විශ්වාස කරන්නේ? යටම වැටෙන කමෙන්ට් එක ඒකයි. කමන්නේ. අපි සම්පත් වැඩි හරියක් කතා කරද්දී අපි 1000ක් දෙනෙක් මේක බැලුවොත් 5 දෙනෙක් ගිහිල්ලා හොයලා බැලුවොත් ඒක අපි දිනු. ඒ නිසා තමයි අපි මේවා ඔබට කියන්නේ. ඔබ මේ ගැන දැඩිව උපාදානය කරගෙන එතනින් පස්සේ හාමුදුරු කෙනෙක්ගේ බණක් දැම්මත් අනේ අපිට ගුණසේකර මහත්තයා ඕනේ. මොකද අර ජේසිල්ල මහත්තයාගේ වැඩසටහන් කරලා ඒ සිල්ව මහත්තයා යම් කිසි දැනුවත් කිරීමක් කරා ගුණසේකර මහත්තයා. සමාජය දැනුවත් වුණා. පස්සේ මිනිස්සු මේකට ඇලුනා, උපාදානය වුණා. අපි හාමුදුරු කෙනෙක්ගේ වැඩසටහනක් දැම්මත්, වෛද්‍යවරයෙක්ගේ වැඩසටහනක් දැම්මත් අන්තිමට කමෙන්ට් වල ආවේ කෝ ජේසිල්ල කියලා. අපි ඔබට කියන්නේ වැඳලා කියන්නේ කිසිම දෙයකට උපාදානය වෙන්න එපා. කිසිම දෙයකට පටිච්ච වෙන්න එපා, ඇලෙන්න එපා. මේක අරගෙන ඔබ දැනුවත් වෙන්න. ඔබ දැනුවත් වෙලා ඔබ හොයන්න. ඔබ මා ඉන්න රාමුවෙන් පිට හිතලා ඔබ හොයන්න. මේ රාමුව බින්දොත් ඔබට ඇත්ත දකින්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයකට උපාදානය කරගන්න එපා, ඇලෙන්න එපා. ඔබ ගුණසේකර මහත්තයා කියන කරුණු හොයන්න බලන්න එපමණයි අපි ඔබට කියන්නේ. ස්තුතියි. අපි අයබෝවන්. ඉක්මනින් යලිත් හම්බ වෙනවා. අයබෝවන්.